අපි ගිය සතියේ වර්නියර් කැලිපරය ගැන තමයි කතා කරේ. හරිනේ? අපි ගිය සතියේ කතා කරේ වර්නියර් කැලිපරය. මේකේ කොටස් නම් කරා අපි මං හිතනවා මතක ඇති කියලා අචල අභ්‍යන්තර හනුව, අචල බාහිර හනුව, සචල අභ්‍යන්තර හනුව, සචල බාහිර හනුව, ප්‍රධාන පරිමාණය, වර්නියර් පරිමාණය, මුරිච්චිය, කූර, මුදා හැරීමේ යාන්ත්‍රණය. හරිනේ? එතකොට වර්නියර් කැලිපරේ කොටස් ටික අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වර්නියර් කැලිපරෙන් පාඨාංක ගන්න කොහොමද කියලා. එතනදී අපි කිව්වා බාහිර හණු වලින් අපිට බාහිර විස්කම්භය මනින්න පුළුවන් නේ. බාහිර හණු වලින් බාහිර විස්කම්භය මනින්න පුළුවන්. අභ්‍යන්තර හණු වලින් අපිට පුළුවන් අභ්‍යන්තර විස්කම්භය මනින්න ওই විදිහට. අභ්‍යන්තර විස්කම්භය ඊළඟට කූර මගින් අපිට පුළුවන් ගැඹුර මනින්න. කූර මගින් අපිට පුළුවන් ගැඹුර මනින්න. ওই ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. ඊළඟට අපි කතා කරා මූලාංක දෝෂය ගැන. දෝෂ වර්ග දෙකක් ඉගෙන ගත්තා. ප්‍රධාන ශුන්‍ය ලකුණට වඩා වර්නියර් ශුන්‍ය ලකුණ දකුණු පැත්තෙන් තිබුණොත් ධන දෝෂයක් කියලා කිව්වා. ප්‍රධාන ශුන්‍යයට වඩා වර්නියර් ශුන්‍ය වම් පැත්තට ගියොත් ඍණ දෝෂයක් කියලා කිව්වා. ධන දෝෂයකදී නම් ශෝධනය ඍණයි කිව්වා. ඍණ දෝෂයකදී නම් ශෝධනය ධනයි කිව්වා. ඔය ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. right. sorry. හැමෝමත් එක්ක ටියුට් එකේ පස්වෙනි පිටුව වර්නියර් කැලිපරේ පටන් ගන්න තැන ඉඳන් 9 වෙනි පිටුවේ මැද භාගික දෝෂය දක්වා දැන් කියව ගන්න. අපි ගිය සතියේ කරපු ටික. හරිනේ? 5 වෙනි පිටුවෙන් තමයි වර්නියර් කැලිපරේ පටන් ගන්නෙ. 9 වෙනි පිටුවේ මැද අපි එතනින් තමයි ඉවර කරේ. 9 වෙනි පිටුවේ මැද වර්නියර් කැලිපරයක් මගින් පාඨාංක ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු පියවර. එතනින් තමයි අපි පාඩම ගිය සතියේ නැවැත්තුවේ. අද අපිට පටන් ගන්න තියෙන්නේ මෙතනින්. භාගික දෝෂය, ප්‍රතිශත දෝෂය. අපිට පටන් ගන්න තියෙන්නේ එතනින්. හැමෝමත් එක්ක මම විනාඩි 2-3ක් දෙන්නම්. ගිය සතියේ කරපු ටික පිළිවෙලට කියවල ඉවර කරන්න. ගිය සතියේ කරපු ටික හැමෝමත් එක්ක පිළිවෙලට කියවල ඉවර කරන්න. අපිට අද තියෙන්නේ භාගික දෝෂය, ප්‍රතිශත දෝෂය. හරිනේ? භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය. දැන් සමහර වෙලාවට ඔයාට හිතෙන වැඩි මේ භාගික දෝෂය, ප්‍රතිශත දෝෂය කියවම ගොඩාක් ලොකු මාතෘකාවක්, සෑහෙන සංකීර්ණ දෙයක් මෙතන ඇති එහෙම කියලා. ඇත්තට මේක එහෙම ලොකු සංකීර්ණ දෙයක් නැහැ. බොහොම සරල අදහසක් තියෙන්නේ. හොඳට අහගෙන ඉන්න. භාගික දෝෂය කියන්නේ උපකරණයේ කුඩා මිනුම බෙදනව පාඨාංකයෙන්. ඕක තමයි භාගික දෝෂය. ප්‍රතිශත දෝෂය කියන්නේ භාගික දෝෂය වැඩි කරනවා ප්‍රතිශත 100ෙන්. ඔච්චරයි. ගණන් හදනකොට තමයි ඔයාට මේකේ පොඩි අවබෝධයක් එන්නේ. නමුත් මං කියන්නේ මේකේ ලොකුවට ගණන් හදන තරම් දෙයක්වත් නැහැ. අපි බොහොම පොඩි උදාහරණයකට යමු. භාගික දෝෂය කියන්නේ උපකරණයේ කුඩා මිනුම බෙදන්න ඕන උපකරණය මගින් ලබා ගන්නා පාඨාංකයෙන්. ඒක තමයි භාගික දෝෂය. උදාහරණයක් විදිහට අපි 9 වෙනි පිටුවේ
9 වෙනි පිටුවේ උඩම බලන්න. 9 වෙනි පිටුවේ උඩම බලන්න. මතකද අපි ගිය සතියේ සිලින්ඩරයක් මැන්න. සිලින්ඩරයක් මැන්න. එතකොට අපි ගිය සතියේ භාවිතා කරපු වර්නියර් කැලිපරයේ කුඩා මිනුම තිබුණේ කීයද? ගිය සතියේ භාවිතා කරපු වර්නියර් කැලිපරයේ කුඩා මිනුම තිබුණේ කීයද? කුඩා මිනුම තිබුණේ 0.1 මිලිමීටර්. හරිනේ? කුඩා මිනුම තිබුණේ 0.1 මිලිමීටර්. ඊට පස්සේ අපි ගිය සතියේ පාඨාංකයක් ගත්තා. 9 වෙනි පිටුවේ උඩම තියෙනවා බලන්න. 9 වෙනි පිටුවේ උඩම උපකරණය මගින් කියවා ගන්නු ලබන සිලින්ඩරයේ විස්කම්භය 12.3යි. හැබැයි ඊට පස්සේ අපි ඒකේ දෝෂය නිවැරදි කරා. සත්‍යයගේ අපට ආවේ කීයද? 12.9යි. එතකොට සත්‍යයගේ 12.9යි නම් අපි මෙතනට සත්‍යයගේ දාමු. කියවපු එක නෙමෙයි ඇත්තමගේ. හරිනේ? අපි ඇත්තමගේ දැම්මොත් 12.9යි. එහෙනම් භාගික දෝෂය කීයද? භාගික දෝෂය 1/129යි. හරිනේ? භාගික දෝෂය 1/129යි. ඒකක තියෙනවද? භාගික දෝෂයට ඒකක නෑ. උඩත් මිලිමීටර් යටත් මිලිමීටර් ඒකක නෑ. ඒකක නැත්තම් මානත් නෑ. ඊළඟට අපි ප්‍රතිශත දෝෂයට આવොත් අපි මේ හොයන භාගික දෝෂය වැඩි කරන්න ඕන ප්‍රතිශත 100ෙන්. එන උත්තරේ එන්නේ 100/129යි 100ට. ඔන්න ප්‍රතිශත දෝෂය. මම මේ දෙකම සුළු කරේ නැහැ. අපි ගිය සතියේ වර්නියර් කැලිපරයෙන් අන්තිමට ගණපු පාඨාංකය ආවේ 12.3යි. ඒක ශෝධනය කරාට පස්සේ නිවැරදි අගය ආවේ 12.9යි. නිවැරදි අගයට අදාළව මම හෙව්ව භාගික දෝෂය. භාගික දෝෂය කියන්නේ කුඩා මිනුම බෙදීම පාඨාංකය. වර්නියර් කැලිපරයේ කුඩා මිනුම 0.1යි. ලබාගත් නිවැරදි අගය 12.9යි. භාගික දෝෂය 1/129යි. ඒකක නැහැ, මානත් නැහැ. ප්‍රතිශත දෝෂය කියන්නේ භාගික දෝෂය වැඩි කිරීම 100. මෙන්න භාගික අගය වැඩි කරා 100ෙන් ප්‍රතිශතය. සුළු කරේ නැහැ. සුළු කරගන්න පුළුවන්නේ ක්‍රමවේදය තමයි කියලා දුන්නේ. මෙන්න භාගික දෝෂය, මෙන්න ප්‍රතිශත දෝෂය. පැහැදිලිද? පැහැදිලිද? රයිට්. දැන් බලන්න ටියුට් එක. ටියුට් එකේ නම් එහෙම ලොකු දෙයක් නැහැ. හරිනේ? ටියුට් එකේ එහෙම ලොකු දෙයක් නැහැ එතන. ඒකේ තියෙන්නේ මොකද්ද? ටියුට් එකේ මොකක්ද තියෙන්නේ? භාගික දෝෂය. කොටුව ඇතුලේ තියෙන සමීකරණය භාගික දෝෂය සමානයි කුඩා මිනුම බෙදීම පාඨාංකය. දැන් ඕක වර්නියර් කැලිපරයේ වුණත් මීටර් කෝද වුණත් ඔච්චර තමයි. උපකරණයේ කුඩා මිනුම බෙදනවා උපකරණය මගින් ලබා ගන්නා පාඨාංකයෙන්. කුඩා මිනුම පාඨාංකයෙන් බෙදුවාම භාගික දෝෂය එනවා. සාමාන්‍යයෙන් මූලාංක දෝෂයක් තියෙනවා නම්, හරිද? බොහෝ විට මූලාංක දෝෂයක් තියෙනවා නම් අපි නිවැරදි අගයට අදාළව තමයි හොයන්නේ. සාමාන්‍යයෙන් එහෙමයි. ඒක ගැන ඉච්චර ලොකුවට හිතන්න එපා. හරි? ගාන හදාගෙන යනකොට තමයි ඒව සෙට් වෙන්නේ. තාම අපි ගණන් හැදුවේ නැහැ. තාමත් අපි මේ පාඩමේ මේ තියරි සිද්ධාන්ත ඉගෙනගෙන ඉස්සරහට යනවා. එච්චරයි. බය වෙන්න එපා. ගණන් ටික සුපිරියටම හදනවා. හරිනේ? ඊළඟට ප්‍රතිශත දෝෂය කියන්නේ භාගික දෝෂය වැඩි කිරීම 100. එච්චරයි. පැහැදිලිද? දැන් හැමෝමත් එක්ක ටියුට් එකේ 9 වෙනි පිටුවේ මැද. 9 වෙනි පිටුවේ මැදනේ තියෙන්නේ මේ සමීකරණ දෙක. භාගික දෝෂයයි
ප්‍රතිශත දෝෂය කියන සමීකරණ දෙක තියෙන මැද. එතන සමීකරණ දෙකට දකුණු පැත්තෙන් ඉඩ තියෙනවා. සමීකරණ දෙකට දකුණු පැත්තෙන් ඉඩ තියෙනවා. ඒ තියෙන ඉඩේ ලියන්න මෙහෙම භාගික දෝෂය සඳහා ඒකක හෝ මාන නැත. ලියා ගන්නකො. භාගික දෝෂය සඳහා ඒකක හෝ මාන නැත. භාගික දෝෂය සඳහා ඒකක හෝ මාන නැත. හරිද? භාගික දෝෂය සඳහා ඒකක හෝ මාන නැත. right. හොඳට අහගෙන ඉන්න. දැන් ඔයාට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මෙන්න මේ භාගික දෝෂය අපි සුළු කරන්න ඕනද නැද්ද? 1 බෙදීම 129 සුළු කළා 0.0.0 සුළු කරන්න ඕනද නැද්ද කියලා ඔයාට ප්‍රශ්නයක් එවි. ඒක තීරණය කරන්නේ ගානේ හැටියට. ගානේ හැටියට. සමහර විභාග ගණන්වල ඒගොල්ලෝ සුළු කිරීම බලාපොරොත්තු වෙලා තියෙනවා. සමහර විභාග ගණන්වල පේපර් එකේ බලාපොරොත්තු වෙනවා සුළු කිරීම. පේපර් එකේ සුළු කිරීම බලාපොරොත්තු වෙනවා නම් අපි සුළු කරන්නම ඕන. සමහර අවුරුදු වල පේපර් එකේම කියලා තියෙනවා සුළු කිරීම අවශ්‍ය නොවේ. පේපර් එකේම කියලා තියෙනවා සුළු කිරීම අවශ්‍ය නොවේ. එහෙම කිව්වොත් සුළු කරන්නේ නැහැ. හරිනේ? නිතරම අපි විභාගෙදී ඒගොල්ලෝ කියන දේ තමයි කරන්න ඕන. ඒගොල්ලොන්ට සුළු කරන්න ඕන නම් අපි සුළු කරනවා. ඒගොල්ලොන්ට සුළු කරන එක අවශ්‍ය නැත්නම් අපි සුළු කරන්නේ නැහැ. එච්චරයි. හරිනේ? දැනට අදහස ඔළුවේ තියාගන්න සුළු කරනවද නැද්ද කියන එක විභාගෙදී තමයි අපි තීරණය කරන්නේ. පේපර් එකේ කියනවා නම් සුළු කරන්න ඕනේ නැහැ කියලා. සුළු කරන්න ඕනේ නැහැ. එහෙනම් ඉතින් ඕනේ නැහැ. එහෙම කියලා නැත්තම් සුළු කිරීම අවශ්‍ය නොවේ. එහෙම කියලා නැහැ. එහෙනම් සුළු කරන්න. හරිනේ? අවශ්‍ය නොවේ කියන්නේ අවශ්‍ය නැති නිසා. අවශ්‍ය නොවේ කියලා දීලා නැහැ. අවශ්‍ය නොවේ කියලා දීලා නැහැ කියන්නේ අවශ්‍යයි. එතකොට සුළු කරන්න. හරිනේ? එහෙමයි තීරණය කරන්නේ. පැහැදිලිද? මං හිතනවා භාගික දෝෂයයි ප්‍රතිශත දෝෂයයි පැහැදිලිද කියලා. මොකද ඒක බොහොම ලේසි මාතෘකාවක්. හොඳට අහගෙන ඉන්න. මේක ගැන තව පොඩ්ඩක් වැඩිපුර විස්තර නැවතත් කතා කරනවා. මේක ගැන තව පොඩ්ඩක් වැඩිපුර විස්තර නැවතත් කතා කරනවා. අද පන්ති ඉවර වෙනකොට. අහගෙන ඉන්නකෝ. sorry. අද පන්තිය ඉවර වෙන කිට්ටුව මම පොඩි කරුණු ටිකක් කියනවා. හරිනේ? අන්න එතකොට ඔයාටත් අවබෝධයක් එයි ඉදිරි දින කීපේ අපි මොකද්ද කරන්න කියලා. හරිනේ? අද පන්ති අපි කරගෙන යනකොට මම පොඩි කරුණු ටිකක් කියනවා. එතකොට ඉදිරි දින කීපෙදී ඔයාට ඒක බලන්න පුළුවන් වෙයි මොකද්ද තත්ත්වය කියලා. හරිනේ? right. අපි යමු ඊළඟ මාතෘකාවට සංඛ්‍යාංක වර්ණීය කැලිපරය. සංඛ්‍යාංක වර්ණීය කැලිපරය. හරිද? right. දැන් මේ මගේ ළඟ තියෙන්නේ සාමාන්‍ය වර්ණීය කැලිපරයක්. හරි? මේක නිකන් යාන්ත්‍රික වර්ණීය කැලිපරයක් සාමාන්‍ය එකක්. සංඛ්‍යාංක වර්ණීය කැලිපරය කිව්වාම මෙන්න මේ කොටස. හරිද? මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේ සර්පණ හනුව ළඟ වර්ණීය පරිමාණයක් නැහැ. සර්පණ හනුව ළඟ වර්ණීය පරිමාණයක් නැහැ. හොඳට අහගෙන ඉන්න. සංඛ්‍යාංක වර්ණීය කැලිපරයේදී මෙතන තියෙන ඩිස්ප්ලේ එකක්.
සංඛ්‍යාංක වර්නියර් කැලිපරේ මෙතන තියෙන ඩිස්ප්ලේ එකක්. වර්නියර් පරිමාණයක් කියලා නැහැ. හරිද? ඒකේ වර්නියර් පරිමාණයක් කියලා නැහැ. ඒකේ තියෙන ඩිස්ප්ලේ එකක්. එතකොට මේ ඩිස්ප්ලේ එකේ වැටෙනවා පාඨාංකය. දැන් හනු ඈත් වුණොත් ඔය විදිහට right ඔය විදිහට හනු ඈත් වුණොත් හනු ඈත් වෙන ප්‍රමාණය තමයි පාඨාංකය. හනු ඈත් වෙන ප්‍රමාණය තමයි පාඨාංකය. x අපි ඔක් කතා කරා. බාහිර අණු අතර පරතරයයි අභ්‍යන්තර අණු වල ඍජු ධාර අතර පරතරයයි කූර එළියට යන ප්‍රමාණයයි ඔක්කොම සමානයි. ඒක තමයි පාඨාංකය. ඒ පාඨාංකය අපිට මහන්සි වෙලා ගන්න දෙයක් නෑ. අපි මහන්සි වෙලා පාඨාංක ලබා ගන්න ඕනේ නෑ. සංඛ්‍යාංක වර්නියර් කැලිපරේ තියෙන විශේෂම වාසිය තමයි මෙතන තියෙන පොඩි ඩිස්ප්ලේ එකක්. ඒ ඩිස්ප්ලේ ඒ කියන්නේ ස්ටොප් වොච් එක වගේ. ඔයගොල්ලෝ දැකලා තියෙන ස්ටොප් වොච් එකේ ස්ක්‍රීන් එක වගේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ ඩිස්ප්ලේ එකේ වැටෙනවා පාඨාංකය. එච්චරයි. අපි හිතමු ඔන්න පාඨාංකය 24.3යි. මේක මිලිමීටර් නම් අපි තේරුම් ගන්න ඕන මේ මිලිමීටර් වලින් තමයි පාඨාංකය වැටෙන්නේ කියලා. පැහැදිලිද? මේ අපි භාවිතා කරන ඉස්කෝලේ තියෙන සාමාන්‍ය වර්නියර් කැලිපරේට වඩා මේකේ තියෙන විශේෂ වාසිය තමයි පාඨාංක ලබා ගැනීමට මහන්සියක් නැහැ. හනු ඈත් වෙන ප්‍රමාණය කෙලින්ම ඩිස්ප්ලේ එකේ වැටෙනවා. හරිද? කෙලින්ම ඩිස්ප්ලේ එකේ වැටෙනවා. පැහැදිලිද? right ඒක තමයි වාසිය. අපි පොඩ්ඩක් ඒක කියවගෙන ඉස්සරහට යමු. හොඳට අහගෙන ඉන්න. සංඛ්‍යාංක වර්නියර් කැලිපරය මෙය භාවිතයට ඉතා පහසුය. හනු ඈත් වන ප්‍රමාණය හෙවත් පාඨාංකය LCD තිරයේ දිස්වන බැවින් පාඨාංක ගැනීම ඉතා වේගවත්ව කළ හැක. අපි පාඨාංක කියවන්න වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. LCD තිරයක් තියෙනවා පොඩි. LCD තිරේ වැටෙනවා පාඨාංකය කීයද කියලා. ඒතකොට බොහොම ලේසි. මූලාංක දෝෂ සෙවීමට අවශ්‍ය නැත. හනු ස්පර්ශ කළ විට පාඨාංකය ශුන්‍ය නොවේ නම් හනු ස්පර්ශ කළ විට පාඨාංකය ශුන්‍ය නොවේ නම් ඒ සඳහා ශුන්‍ය කිරීමේ යතුර රීසෙට් ස්විච් භාවිතා කරයි. දැන් හනු ස්පර්ශ කරාම මම කලින් ඇඳලා තිබුණු රූපේ ඔය විදිහට හනු ස්පර්ශ වෙනකොට මෙතන තිරෙහි පාඨාංකයක් පෙනුණා නම් අපි තුන් 0.2යි. හනු ස්පර්ශ වෙනකොට පාඨාංකයක් පේනවා 0.2යි. එහෙම පෙනුණා නම් මූලාංක දෝෂයක් තියෙනවා. මූලාංක දෝෂයක් තියෙනවා 0.2 මිලිමීටර්. හනු ස්පර්ශ වෙනකොට පාඨාංකයක් පේනවා කියන්නේ මූලාංක දෝෂයක් තියෙනවා කියන එක. හැබැයි මෙතනදී අපි මූලාංක දෝෂය හොයන්න ඕනෙත් නැහැ. ශෝධනය කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. එහෙම කිසිම කරදරයක් නැහැ. හනු ස්පර්ශ වෙනකොට පාඨාංකයක් පේනවා නම් පොඩි බටන් එකක් තියෙනවා. අපි කියන්නේ ඒක රීසෙට් බටන් එක. ශුන්‍ය කිරීමේ බොත්තම හරිද? හරි ශුන්‍ය කිරීමේ බොත්තම අපි ඒක ඔබපු ගමන් පාඨාංකය නැවත බිඳුව වෙනවා. ඒක තමයි වාසිය. මූලාංක දෝෂය හොයන්න ඕනේ නැහැ. හනු ස්පර්ශ වෙනකොට පාඨාංකයක් පෙන්눔 කරනවා නම් හරිනේ
හනු ස්පර්ශ කරනකොට පාඨාංකයක් පෙන්눔 කරනවා නම් ශුන්‍ය කිරීමේ යතුර රීසෙට් බටන් එකක් තියෙනවා. පොඩි ස්විච් එකක්. ඒක ඔබන්න තියෙන්නේ. ඒක එබුවාම මේක බිඳුව වෙනවා. වැඩේ ලේසි. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ ස්ටොප් වොච් එකක් වගේ භාවිතා කරලා තියෙනවා නම් ස්ටොප් වොච් එකේ තියෙන රීසෙට් බටන් එකක්. නැවත බිඳුවට ගන්න පුළුවන්. හරි මේක සාමාන්‍යයෙන් හැමෝම වගේ දැකලා තියෙන ප්‍රායෝගික උදාහරණයක්. ඕගොල්ලෝ බඩු ගන්න කඩේකට ගිහිල්ලා තියෙනවා නම් අර ෆුඩ් සිටි වල වුණා සමහරට දැකලා ඇති ඉලෙක්ට්‍රොනික තරාදි තියෙනවා. එළවලු කිරන්න, පළතුරු කිරන්න, ඒ වගේ දේවල් වලට ඉලෙක්ට්‍රොනික තරාදි තියෙනවා. සමහර ඉලෙක්ට්‍රොනික තරාදි වල තැටිය තිබ්බාම තැටිය උඩ බඩු තියන්න කලින් පාඨාංකයක් පේනවා. තැටිය තිබ්බාම බඩු තියන්න කලින් පාඨාංකයක් පේනවා. එතකොට ඒ ෆුඩ් සිටියේ අක්කා ගොඩක් වෙලාවට පොඩි බොත්තමක් ඔබනවා. එතකොට අර පාඨාංකයේ බිඳු වෙනවා. පාඨාංකයේ බිඳු වුණාට පස්සේ තමයි ඔයාගේ එළවලු ටික තැටිය උඩින් තියන්නේ. ඊට පස්සේ තමයි කිරන්නේ. පැහැදිලිද? අන්න ඒ වගේ මූලාංක දෝෂයක් තියෙනවා නම් අපට පුළුවන් ශුන්‍ය කිරීමේ බොත්තම භාවිතා කරන්න. මූලාංක දෝෂය හොයන්න ඕනෙත් නැහැ. ශෝධනය කරන්න ඕනෙත් නැහැ. කිසිම කරදරයක් නැහැ. අපිට තියෙන්නේ මූලාංක දෝෂයක් තියෙනවා නම් ඒක බිඳුව කරගෙන එතන ඉඳන් ඉස්සරහට යන්න විතරයි. හරිනේ? ඊළඟට කියනවා මිලිමීටරයෙන් දහසෙන් පංගුව දක්වා නිවර්දිව මැන ගැනීමට හැකි විවිධ කාලගුණ තත්වයටතේ භාවිතා කළ හැකි සංඛ්‍යාංක වර්ණීය කැලිපර දැන් භාවිතයට පැමිණ ඇත. දැන් සාමාන්‍යයෙන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත වර්ණීය කැලිපරය කුඩා මිනුම ආවේ 0.1යි. 0.1යි. 0.1යි කියන්නේ මිලිමීටරයෙන් 10න් පංගුවයි. 10න්. දැන් ටිකක් තාක්ෂණයේ දියුණුයි. ඒ නිසා දියුණු විද්‍යාගාරවල 0.0.01යි. 0.0.01යි. ඒ කියන්නේ මිලිමීටරයෙන් දහසෙන් පංගුවයි. සාමාන්‍යයෙන් අපි නම් භාවිතා කරන්නේ නැහැ. හැබැයි දියුණු විද්‍යාගාර තත්ත්වවලදී අවශ්‍ය වුණොතින් මිලිමීටරයෙන් දහසෙන් පංගුව දක්වා මනින්න පුළුවන් දියුණු වර්ණීය කැලිපර තියෙනවා. හරිනේ? අපි නම් වැඩි භාවිතා කරන්නේ නැහැ. හැබැයි ප්‍රායෝගික තත්ත්වයට උනත් සාමාන්‍යයෙන් මේ සංඛ්‍යාංක වර්ණීය කැලිපර් ඕගොල්ලෝ හිතනවා ඇති මේ හරි දුර්ලභ උපකරණයක් කොහෙවත් නැහැ මේවා හිතා ගන්නවත් බෑ හපෝ හරි දියුණුයි නේද? එහෙම හිතන්න එපා. ඔයා සාමාන්‍යයෙන් ඔය ඇන වර්ග මේ නට් ඇන් බෝල්ට් අපි කියන්නේ ඇන මුරිච්චි විකුණන හાર્ඩ්වෙයාර් එකකට යන්නකෝ. ඇන මුරිච්චි විකුණන හાર્ඩ්වෙයාර් එකක්. ඒ හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා බලන්න හાર્ඩ්වෙයාර් එකේ තියෙනවා සංඛ්‍යාංක වර්ණීය කැලිපරයක්. හાર્ඩ්වෙයාර් එකේ වැඩ කරන කොල්ලටත් පුළුවන් මේ ඉස්කෝලේ ගිහිල්ලාම නැහැ ඒ පොඩි එකා. ඉස්කෝලේ ගිහිල්ලාම නැහැ. ඉස්සර ඉඳන්ම කරේ හાર્ඩ්වෙයාර් එකේ බඩු විකුණන්න උදව් කරපු එක. හાર્ඩ්වෙයාර් එකේ වැඩ කරන පොඩි කොල්ලටත් පුළුවන් සංඛ්‍යාංක වර්ණීය කැලිපර් එක ගන්න. එයත් භාවිතා කරන්නේ බොහෝ විට ඇන මුරිච්චි විකිණීම සඳහා සංඛ්‍යාංක වර්ණීය කැලිපරයක්. ඔයා මේක ලොකුවට ගන්න එපා මේක බොහොම සාමාන්‍ය දෙයක්. හරිනේ? සාමාන්‍ය තත්වයට තේරුණා දැන් 0.01 ඒ කියන්නේ මිලිමීටරයෙන් 100න් පංගුව භාවිතා කරනවා. සාමාන්‍ය මිලිමීටරයෙන් 100න් පංගුව වගේ වර්ණීය කැලිපර් භාවිතා කරනවා. ඉස්කෝලේ නම් අපි ළඟ තියෙන 10න් පංගුවට දියුණු විද්‍යාගාරවල විද්‍යාඥයෝ 10න් පංගුවටත් අවශ්‍ය වුණොත් භාවිතා කරනවා. මේවා නම් ටිකක් ප්‍රායෝගිකව භාවිතය අඩුයි. මේ මට්ටමට තමයි ප්‍රායෝගික භාවිතය තියෙන්නේ. මගේ ළඟ නම් තියෙන්නේ ඇත්තරම 0.1ක්. මේක 0.1ක්. මේක සංඛ්‍යාංක වර්ණීය කැලිපරයක් නෙමෙයි. සාමාන්‍ය වර්ණීය කැලිපරයක්. වෙනසකට තියෙන්නේ සංඛ්‍යාංක වර්ණීය කැලිපරය මූලාංක දෝෂය හොයන්න ඕනේ නැහැ. ශුන්‍ය කිරීමේ යතුරක් තියෙනවා.
පාඨාංක ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. පාඨාංකය තිරයේ වැටෙනවා, ඉලක්කම වැටෙනවා. හැබැයි මේකෙදින් පොඩ්ඩක් මිල අධිකයි. ටිකක් මිල අධිකයි. සංඛ්‍යාංක වර්ණීය කැලිපරේ ටිකක් මිල අධිකයි. හරිද? ගන්න පුළුවන් වෙළඳ පොලේ තියෙනවා. නමුත් ටිකක් මිල අධිකයි. පැහැදිලිද?